2022 අවුරුද්දේ ජූලි මාසේ 20 වෙනි බදාදාද රාජ්‍ය රහස් දෙවියන් වහන්සේගේ වචනය ඇසුරෙන් ඔබත් මාත් ආශිර්වාද ලබන්න යනවා. දේවචනය ඉගෙන ගමු. දේවචනය තුල ගොඩනැගෙමු. දේවචනය තුල ශක්තිමත් වෙමු, වර්ධනය වෙමු. ඇදහිල්ලෙන් අපි ජය ගමු. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි ආශා කළ පටන් ගමු ස්වර්ගයේ වැඩ සිටින දෙවි පියාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ආශා කරනවා ස්වාමීන් අද දවසේ වචනය තුල ඔබ වහන්සේ වචනය අසන්නා වූ වචනය මෙනෙහි කරන්නා වූ වචනය ක්‍රියාවට දමන්නා වූ ඒක ඉගෙන ගන්නා වූ ඒ සියලු දෙනාට මේ තුල ආශිර්වාද නිදහස් කළ බැරි විට එරෙහිව තිබෙන බාධා බන්ධන සියල්ල අහෝසි වන පිණිස අවලංගු වන පිණිස මම ආශා කරනවා. මේ බාධා ඉවත් වන පිණිස ආශා කරනවා. සුදාමස කරන කොටගෙන මේ වචනය තුලින් ඔබාසස් කතා කරන්න හදවත් ස්පර්ශ කරන්න මනුෂ්‍ය පරිවර්තනය වන පිණිස වෙනස් වන පිණිස මම ආශා කරනවා. ඒ තුල ආශිර්වාද ලබන පිණිස මම ආශා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත් ඉතාමත් අනර්ග දවසක අපේ දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්න යනවා. අද දවසේ සුදාමාසේ මට පොළඹු කාරණාව තමා යාඥාවේ රහස් ඔබ සමග බෙදා ගන්න කියලා. ඉතින් අද දවසේ මේහි පළවෙනි කොටස සුද්ධ මතේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය ඇසුරෙන් තමයි මම ඔබ සමග කතා කරන්නේ. ඉතින් සුද්ධ මතේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ ගත්තාම එක පදයයි. නමුත් මේ පදය තුල රහස් බොහොමයක් සැඟවිලා තියෙනවා. ඔබ ඒ ඇසුරෙන් කාරණා 10ක් මේ සුද්ධ මතේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ පමණක් සැඟවිලා තිබෙනා වූ රහස් 10ක් කාරණා 10ක් යාෂා පොයින්ට්ස් ප්‍රේයර් පොයින්ට්ස් 10ක් මම ඔබ සමග බෙදා ගන්න යනවා. මේ තුල ඔබ බොහෝ ආශිර්වාද ලබනවා යයි මම විශ්වාස කරනවා. මේ සත්‍යතාවය තුල ඔබ නිදහස් වනු ඇතයි මම විශ්වාස කරනවා. අපි බලමු වචනය. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය ඒවා. ආමේන්. හාලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යහපත් රාජ්‍ය රහස්. මොනවද රහස්? මේ රාජ්‍ය තමා දේව රාජ්‍ය. දෙවියන් වහන්සේගේ රාජ්‍ය. ඒ රාජ්‍යයේ තිබෙනා වූ රහස් අපි දැනගද්දී ඒ රාජ්‍යයට අපිට ඇතුළු වෙන්න පුළුවන්. ඒ රාජ්‍යයට ඇතුළු වුණාම ඔබට ඒ තුල ප්‍රීතිය තියෙන සමාදානය, සුව ජයග්‍රහණය සැඟවිලා තියෙන මේ රාජ්‍යය තුල. ඉතින් ලෝකයට නැත්තා වූ දේව දරුවන්ට කිතුරුවන්ට ඇත්තා වූ රහස තමයි මේක. අපි බලමු පළවෙනිම කාරණය. මෙහි සැඟවිලා තිබෙනා වූ ස්වර්ගයේහි පළවෙනිම කාරණය. පටන් ගන්න ස්වර්ගයේහි. එතකොට මේ අපගේ දෙවියන් වහන්සේ ඔබෙත් මාත් ඔබගේත් මාගේ දෙවියන් වහන්සේ ස්වර්ගයේහි වැඩවසන. මේ දෙවියන් වහන්සේ වැඩවාසය කරන්නේ ස්වර්ගයේහි. මොකද උන්වහන්සේ තමයි මැවුම්කාරයා. උන්වහන්සේ පොළොවේහි ජීවත් වුණ පොළොවේහි ජීවත් වෙන පොළොවේ දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පොළොවේ රජතුමෙක්, පොළොවේ මිනිස්සෙක්, පොළොවේ නායකයෙක්, ආගමික චරිතයක් නෙවෙයි. උන්වහන්සේ ස්වර්ගීක දෙවියන් වහන්සේ. උන්වහන්සේ තමයි මැවුම්කාරයා. උන්වහන්සේ මුළු විශ්වයේ ලෝකේම අධිපති. උන්වහන්සේ මනුෂ්‍යයාගේ මැවුම්කාරයා. උන්වහන්සේ තමයි මේ සියල්ලේ පටන් ගැනීම සහ අවසානය. ලෝකයේ දෙවියා යක්ෂයා කියලා කියනවා. ඒ ලෝකේ නමුත් මේ ස්වර්ගයේ මේ ස්වර්ගයේ දෙවියන් වහන්සේ, ස්වර්ගයේ දෙවියන් වහන්සේ, ස්වර්ගයේ වැඩ සිටින heavenly father. එතන පළවෙනිම කාරණේ දැනගත යුතුයි. ලෝකේ මිනිසයා යාඥා කරනවා ලෝකේ ඉන්නා වූ ඒ දෙවියන්ට, කඩලා කරන ලෝකේ ඉන්නා වූ මිනිසයන්ට, කපුවන්ට, ආගමික නායකයන්ට, ආගමික චරිතවලට, එතකොට ශුද්ධවන්තයන්ට, පිළිඹවලට නේ ඒ ගස්ගල් ඒ ලෝකයේ තිබෙනා වූ ඒ නිම කර තිබෙනා වූ එක එක බිල්ඩිං වලට එක එක පූජා ස්ථාන වල පූජනීය ප්‍රදේශයන් වලට ගිහිල්ලා විශ්වාස කරනවා එතන බලය තියෙනවා. නෑ මේ ඔක්කොටම ඉහළින් තිබෙනා වූ මේ සියල්ලෙහි නිර්මාතෘ මැවුම්කාරෝ සලබරදාරයෝ සර්වවාසය කරන්න නාව් ස්වර්ගයේ වැඩ සිටින්නා වූ සියල්ලට අධිපති වූ
දෙවියන් වහන්සේට තමයි අපි යාචනා කරන පළවෙනිම කාරණම දැනගත යුතුයි මේ තිබෙනා වූ බලය අපි යාචනා කරන ස්වර්ගයේ වැඩ සිටින දෙවි පියාණන් වහන්සේට. දෙවෙනි කාරණය එනම් මේ සියල්ලට ඉහළින් සිටින්නා වූ මේ ස්වර්ගයේ මේ සියල්ලට ඉහළින් පහළින් නෙවෙයි ඉහළින් සිටින්නා වූ දෙවියන් වහන්සේට යාචනා කරන. දෙවෙනි කාරණය ස්වර්ගයේ වැඩ සිටින දෙවෙනි කාරණය වැඩ සිටින ජීවමාන ඔබ යාචනා කරද්දී ඔබ දැනගත යුතුයි මේ දැනගැන්ම තමයි මේ ඔබට මේ වචනය ඇතුළේ ලැබෙන්නේ ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේට යාචනා කරන ඒ වගේම මේ ඔබ ජීවමාන දෙවි කෙනෙක්ට යාචනා කරන්න. ඔබ ගඳ සුවඳ දැනෙන්නේ නැති, පේන්නේ නැති පිළිමයකට ඔබ ලෝකේ ජීවත් වෙලා මැරුණු ආගමික නායකයෙකුට නෙවෙයි යාචනා කරන්නේ. ඔබ යාචනා කරන්නේ මලවුන්ගෙන් උත්ථාන වූ මලවුන්ගෙන් නැගිටවනු ලැබූ මරණය පරාජය කර වැඩවාසය කරන මරණය පරද්දල නැවත උන්වහන්සේ ජීවයට පැමිණුණා. නැවත නැගිට්ටා. මරණින් නැගිට්ටා. තුන්වෙනිද මරණින් නැගිට්ට ජීවමානව වැඩ වාසය කරන ස්වර්ගයේ වැඩ සිටින දෙවි පියාණන් වහන්සේට තමා ඔබ යාචනා කරන්නේ. ඒක ඔබ සිහියේ මතකයේ ඔබේ යාචනාවේ ඔබ මතක තබා ගත යුතුයි, දැනුවත් විය යුතුයි. තුන්වෙනි කාරණය එතනම අපි ඉදිරියට යනවා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි. So you have to make it personal. මේක අපගේ කියලා ඔබ එතකොට අපගේ කියන්නේ මොකද්ද? අපගේ කියන්නේ මේක personal, මේක ඔබේ කරගත යුතුයි. ඔබේ පියාණන් වහන්සේ, අපගේ පියාණන් වහන්සේ, අපගේ දෙවියන් වහන්සේ මේ අපේම දෙවියන් වහන්සේ මේ ඒ කාලේ හිටපු ඒ රාජ්‍යයකට විතරක් හිටපු ඒ ඉතිහාසයේ සඳහන් වෙන ඒ පොත්පත්වල සඳහන් වෙන එක්තරා කණ්ඩායමකට විතරක් අදාළ වෙන එක්තරා ගෲප් එකකට ඒ චර්ච් එකේ නැත්නම් මේ චර්ච් එකේ විතරක් බලය පෙන්වන දෙවියන් වහන්සේ නෙවෙයි ස්වර්ගයේ වැඩ සිටින අපගේ, ඔබගේ, මාගේ, අපගේ. ඒක පර්සනල් කරගන්න. ඒක පෞද්ගලික කරගන්න. ඔබටම කරගන්න. ඒක තමයි ඒකේ අදහස. ඒ ආශාව ඔබේම ආශාවක් කර ඔබගේ හදවතින් එනා වූ ආශාවක් කර මේක ඔබ එහෙම අහගත්ත කොපි කරපු පොතපතකින් ගත්ත එහෙම යාචනාවක් කරගන්න එපා. ඒක පර්සනල් ඔබගේ හදවතේ ඇතුළාන්තයෙන් එනා වූ යාචනාවක් කරගන්න. තුන්වෙනි කාරණේ එක. හතරවෙනි කාරණේ අපි බලමු අපගේ පියාණනි. ඔබේ තාත්තා හා සමාන ඔබේ භූමික තාත්තා ඉන්නවා සහ ඔබගේ ස්වර්ගික තාත්තා. ඔබගේ ස්වර්ගික තාත්තා තමයි දෙවියන් වහන්සේ. ඔබගේ ස්වර්ගික තාත්තට ඔබ ආශා කරන උන්වහන්සේ අපිට බලය සහ අයිතිවාසිකම දීලා තියෙනවා දෙවියන් වහන්සේට. පියාණනි, අබ්බා පියාණනි කියලා කතා කරන්නට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන එතකොට ඒක ප්‍රයෝජනෙට ගන්න. ලෝකේ කියනවා දෙයියෝ අපිව බලයිනේ, ලෝකේ මිනිස්සයා කියනවා දෙයියෝ අපිව බැලුවානේ, අනේ දෙයියෝ නිසා බේරුණා වගේ කියන. එතකොට දන්නේ උන් අඳුරන්නේ නැහැ. ඒකයි උන් එහෙම කියන්නේ. උන් අහලා තියෙන විතර උන් අඳුරන්නේ. නමුත් ඔබයි මායි පර්සනලි පෞද්ගලිකව අපි අඳුරනවා කවුද මේ දෙයියෝ කියලා. කවුද මේ දෙයියෝ? ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්සේ. ඒ නිසා අපි පියාණනි කියලා ආමන්ත්‍රණය කරන ස්වර්ගයේ වැඩ සිටින පියාණනි කියලා ආමන්ත්‍රණය කිරීම වැදගත්. මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ ගෝලයට මේ යාචනා කරන ආකාරය උන්වහන්සේ කියලා දුන්නා. මෙහෙම යාචනා කරන්න කියලා. ඒ යාචනාව තමයි අපි උදාහරණ අරගෙන අද රාජ්‍ය රහස යටතේ සුදු මතේ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ තිබෙනා වූ රහස් ඔබට ගෙනහැර දක්වන්නේ එලිදරව් කරන්නේ. මේ දේවල් මට එලිදරව් කරෙත් ශුද්ධාත්මයන් වහන්සේ. මම යාචනා කරන උන්වහන්සේ මට මාතෘකාව මේ පදේ දුන්නා. ඒ වගේම මම මේක මෙනෙහි කරා, අධ්‍යයනය කරා ඔබ සමග බෙදා ගන්න කලින්. මේ පොතපතේ තිබ්බ දේවල්, අහුලගත දේවල්, අන්තර්ජාලයෙන් ගත්ත වෙන කෙනෙක් කියපු දේවල් මම හැම වෙලේම මේ කාරණාව සමග බෙදා ගන්න. මොකද ඒකට හේතුව අපි එහෙම කළ වැඩ නැහැ. මොකද පෞද්ගලිකව සුදාමාස එළිදරව් කරන කාරණා විය යුතුයි. ඒ තමයි වැදගත් සුදාමාස මඟ පේන කාරණා විය යුතුයි. මොකද එතකොට තමයි සුදාමාස මේ වචනය තුල ඔබ ස්පර්ශ කරන්න ඔබට ආශිර්වාද ලබන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේගේ මෙන්න දෙයක් උඩ විට. ඉතින් මේක දෙවියන් වහන්සේගේම එන වචනයක්. එතකොට පියාණනි කිව්වා. ඒක මම හතරවෙනි කාරණාව ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි. ඔබගේ පියාණන් වහන්සේට ආමන්ත්‍රණය කරමින් ආශා කරන්න. ඒ වගේම
පස්වෙනි කාරණාව ඔබගේ නාමයට මේ දෙවි පියාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුස පූජාව සහ තුන්වෙනි මරණයන්ගේ නැගිට ඒ කාරණය එවැගේම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව සියලු නාමයට වඩා උසස් නාමය දුන යේසුස් ක්‍රිස්තුස් කියන. එතන මේ යේසුස් ක්‍රිස්තුස් කියන නාමයෙන් තමයි ඔබ යාඥා කරන්න ඕනේ. සමහර වෙලාවට මම දකින්න යාඥා කරන මේක අතපසු කරන තමන්ගේ බලයෙන් යක්ෂ දුරු කරන්නට යනවා. යාඥා කරන්න රෝගී සුව කරන්න යනවා. සමහර ඉල්ලීම් ඉල්ලනවා. දෙවෙනා ස්තුති කරන නමුත් යේසුස් වහන්සේගේ නාමය නැහැ. ඒක මිස් කරගෙන ඒක මිස් කරන්න බෑ. ඒක අත්‍යවශ්‍යයි. ඒක අනිවාර්යයෙන් අන්තර්ගත විය යුතුයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් තමයි යාඥා කරන්නේ. ඒ නාමය තුල බලය තියෙන්නේ. ඒ නිසා අද දවසේ මේ පදේ යාඥා රහස් වල පස්වෙනි කාරණය උන්වහන්සේගේ නාමය අපි ප්‍රකාශ කළ යුතුයි. ඒ නාමයේ ප්‍රයෝජනයට ගන්න ඕනේ. නාමය පාවිච්චි කරලා තමයි යාඥා කරන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය. උන්වහන්සේගේ නාමය තුල තමයි බලය සැඟවිලා තියෙන්නේ. හයවෙනි කාරණය ඒ නාමයට මොනවද කියලා තියෙන්නේ? ඔබගේ නාමයට ගෞරව වේවා. praise and worship හයවෙනි කාරණය. එතකොට මේ යාඥාවේ පළවෙනියටම ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබගේ නාමයට ගෞරව වේවා කියන එක යේසුස් වහන්සේ එතනින් අදහස දෙවි ස්වාමීන් වහන්සේට ඒ දිය යුතු ප්‍රශංසාව, ස්තුතිය, මහිමය, ගෞරවය අපි ලබා දිය යුතුයි. එතන තමයි යාඥාවේ ආරම්භක පියවර විය යුත්තේ. අපි උන්වහන්සේට නමස්කාර කරමින් ප්‍රශංසා කරමින් ඒ ශුද්ධස්ථානට උන්වහන්සේගේ අභිමුඛත්වයට ඇතුළත් වීම වැදගත්. යාඥාවට ඇතුළත් වීම යාඥාව පටන් ගැනීම යක හදවතින්ම පැමිණිය යුතුයි. මේ තියෙන විදිහටම නෙවෙයි මගේ හදවතින්ම උන්වහන්සේට ප්‍රශංසාවක්, ස්තුතියක්, මහිමය දීමක්, ගෞරවය දීමක් තුලින් යාඥාව පටන් ගන්න. ඒක තමයි හයවෙනි කාරණාව. හත්වෙනි කාරණාවට අපි යනවා. ඊටත් වඩා ගැඹුරට මම මේ ඔබ අරගෙන යන්නේ මේ හත්වෙනි කාරණාව තුලින්. එතන කියන ඔබගේ රාජ්‍යේවා. ඔබගේ රාජ්‍යේවා. එතන බලන්න ඔබගේ කෑල්ල අයින් වෙලා රාජ්‍යේවා කියන එක නෙවෙයි. එතන තියෙන ඔබගේ රාජ්‍ය. ඒ කියන්නේ හිස් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඒවා. ඔබගේ රාජ්‍යේවා කියලා තියෙනවා. ඒතර හත්වෙනි කාරණේ මෙතන දෙවියන් වහන්සේගේ කියලා දේ ඔබ මතක තබා ගත යුතුයි. 8 වෙනි 9 වෙනි සහ 10 වෙනි කාරණාවලට එද්දී ඔබට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ උන්වහන්සේගේ රාජ්‍ය කියලා. 8 වෙනි කාරණය righteousness. මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියන්නේ රෝම පොතේ තියෙන ධර්මිෂ්ඨකම, සමාදානය සහ සුද්ධාමාංශය තුල ප්‍රීතිය. ධර්මිෂ්ඨකම, සමාදානය සහ සුද්ධාමාංශය තුල ප්‍රීතිය. ඒතර මේක තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තියෙන්නේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය අධර්මිෂ්ඨකම, දුෂ්ටකම නැහැ. සමාදානය තියෙනවා. ධර්මිෂ්ඨකම තියෙන. දෙවෙනියට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ බය නැහැ. සමාදානය තියෙනවා. තුන්වෙනි කාර්යය දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කනස්සල්ල, දුක, පසුබට වීම, අත්හැරවීම ඒක නෑ. ප්‍රීතිය තියෙනවා. ප්‍රීතිය තියෙනවා. ඒ වගේම తాවකාලික සතුට නෙවෙයි. සතුට වෙනයි, ප්‍රීතිය වෙනයි. සතුට කියන්නේ తాවකාලික වෙන දෙයක්. නමුත් ප්‍රීතිය කියන්නේ දිගටම තියෙන දේ. ඒක තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ. ඒ වගේම සාමාන්‍ය ප්‍රීතිය නෙවෙයි, ශුද්ධාත්ම වහන්සේ තුල ප්‍රීතිය. කියන්නේ දෙවියන් වහන්සේ තුල ප්‍රීතිය. උන්වහන්සේගේ රාජ්‍ය තුල, උන්වහන්සේගේ ගැලවීම තුල, උන්වහන්සේ දෙන්නා වූ සුවය තුල, උන්වහන්සේ දෙන්නා වූ නිදහස් තුල, උන්වහන්සේගේ බලය තුල ලබන්න පුළුවන් ප්‍රීතිය. ඒක තමයි ඒකේ අදහස. එතකොට මේ 8 වෙනි කාරණය ධර්මිෂ්ඨකම, 9 වෙනි කාරණය සමාදානය, 10 වෙනි කාරණය සුද්ධාමාංශය තුල ප්‍රීතිය. එතකොට මේ තුනම සැඟවිලා තියෙන්නේ 7 වෙනි කාරණේ මොකද්ද? හිස්. ඒ කියන්නේ උන්වහන්සේගේ, ඒ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම, දෙවියන් වහන්සේගේ සමාදානය, දෙවියන් වහන්සේගේ තමයි සුද්ධාමාංශය තුල ප්‍රීතිය තියෙන්නේ. එතකොට මේ සියල්ල උන්වහන්සේගේ රාජ්‍යයේ සැඟවිලා තියෙන්නේ. එතකොට මේ රාජ්‍යයේ තියෙන්නේ එහෙ මෙහෙ බිල්ඩින් එක පල්ලියක විතරක්, එක නිකායක විතරක්, එක සභාවක විතරක් එහෙම නෙවෙයි. මේ රාජ්‍ය, මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය, දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොහෙද තිබෙන්නේ? දෙවියන් වහන්සේගේ රාජ්‍ය අප තුල, ඔබ තුල තිබිය යුතුයි. ඒකයි මෙතන යාචනා කරන ඔබගේ රාජ්‍යය ඒවා. ඒතකොට යාචනාවේ ඔබ අනිවාර්ය යාචනා කළ යුතුයි. ඒක වැදගත්. මේ රාජ්‍ය ඒම අවශ්‍යයි. කොහෙටද? අප තුලට. එහෙට මෙහෙට නෙවෙයි, අප තුලට, ඔබ තුලට ඒම අවශ්‍යයි. එතකොට ස්වර්ගයේ වැඩ සිටින අපගේ දෙවි පියාණන් ඔබගේ නාමයට ගෞරව වේවා. අපි ආශා කරනවා ස්වර්ගෙහි ජීවමානව වැඩ වාසය කරන්නා වූ
අපගේ දෙවිපියාණන් වහන්සේට යාඥා කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේට ස්තුති දෙන ප්‍රශංසා කරන මේ යාඥා පටන් ගන්නවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ රාජ්‍ය, ඒ රාජ්‍ය තුල තිබෙනා වූ ධර්මිෂ්ඨකම, සමාදාන, සුදාමාස තුල ප්‍රීතිය අප තුලට එන පිණිස. අප තුලට එන පිණිස. අප තුලට එන පිණිස. මොකද අප තුලට ආවට පස්සේ තමයි අපිට දෙවියන් වහන්සේගේ සමාදාන, අපේ සමාදානය නෙවෙයි පොතපත කියවලා නිවුස් බලලා නැත්තම් ඔබ හොඳ මේ පොසිටිව් තෝට්ස් තියෙන එක දේවල් කියවලා කරලා ඒ වගේ ගේන්නේ නැහැ. ධර්මිෂ්ඨකම, මේ ධර්මිෂ්ඨකම නැත්තම් ඔබ යහපත් වැඩ කරලා ඔබ දුප්පත් මිනිසෙට රුපියල් 100ක් දීලා ඒකෙන් ඔබ ධර්මිෂ්ඨ වෙන්නේ නැහැ. ඔබ ධර්මිෂ්ඨ වෙන්නේ දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ නිසා. ඔබ යහපත් වෙන්නේ, ඔබ ආශිර්වාද ලබන්නේ ඔබේ හොදක් නිසා නෙවෙයි, දෙවියන් වහන්සේ හොඳ නිසා, දෙවියන් වහන්සේ යහපත් නිසා, දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ නිසා. කොහොමද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන උන්වහන්සේ ධර්මිෂ්ඨ නිසා. එතකොට ඔබට අවශ්‍ය ඒ වගේම ඔබ සමාදානයේ ඔබට හොඳට භාවනා කරලා සද්ද නැතුව පාඩුවේ පැයක් හිටියා කියලා එන්නේ නැහැ. ඔබට ඒ සමාදානයේ දෙවියන් වහන්සේගේ සමාදානය, දෙවියන් වහන්සේ තුලින් ඔබ යාඥා කරන විට, උන්වහන්සේගේ අභිමුඛත්වයේ කාලය ගත කරන විට දෙවියන් වහන්සේගේ මේක ඔබ තුලින් ඔබට උත්පාදනය කරගන්න පුළුවන් සමාදානයක් නෙවෙයි මේ කියන්නේ. දෙවියන් වහන්සේ තුල තමයි දේව රාජ්‍ය මේ සමාදානය තියෙන්නේ. වගේ මම අවසාන කාරණා වසමකුම මේ සුදාමාසි තුල ප්‍රීතිය, මේක මේ දෙවියන් වහන්සේගේ මෙන්නා වූ බලය තුල එන්නා වූ ප්‍රීතිය. මේ ප්‍රීතිය ලෝකෙන් අපිට කිසිම ලෝකේ කෑමක් කාලා, බීමක් බීලා, දේපලත් පත් කරගෙන මේ වගේ මේ සුදාමාසි තුල ප්‍රීතිය ලබන්න බෑ. මුදල් තිබ්බා කියලා මේ ප්‍රීතිය ලබන්න බෑ. මේ ප්‍රීතිය ලබන්න දේව රාජ්‍යයට ඔබ ඇතුළු වෙන්න ඕනේ. දේව රාජ්‍යයට ඇතුළු වුණාම මේක දෙවියන් වහන්සේකින් තමයි මේක ගලාගෙන ඉන්නේ. මේ යාඥා කාරණා 10 මම ඔබත් සමග මේ මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පරිච්ඡේදයේ සැකවී තිබෙනා වූ මේ කාරණා 10 මම ඔබත් සමග අද දවසේ බෙදා ගන්න කැමති. මේ 10 ඔබ දැනගන්න ඕනේ. ඔබ හිතුවද මේ පදේ ඇතුළත මෙච්චර කාරණා ගොඩක් සැඟවිලා ඇති කියලා අද වෙනකම්? ඉතින් නමුත් අද දැනගත්තා. ස්වාමීන් වහන්සේ යහපත්, යේසුස් වහන්සේ යහපත්, උන්වහන්සේ අපිට ආදරය කරනවා, උන්වහන්සේ අපිට ප්‍රේම කරනවා. මේවා දැනගත්තා මොනවද වෙන්නේ? අපිට පුළුවන් යස්යන් රාජ්‍ය විදින්න. අපිට බාධක බන්ධන කඩාගෙන ඉදිරියට යන්න පුළුවන්. අපිට දෙවියන් වහන්සේ we can come to the fullness of Christ. අපිට උන්වහන්සේ අපිට දුන්නා වූ සම්පූර්ණ ආශිර්වාද පත් කරගන්න විදින්න, ඒක මුක්ති විදින්න උන්වහන්සේ අපිට දුන්නා උරුමය මුක්ති විදින්න පුළුවන්. මේ රහස් දැනගත්තා. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් අද දවසේ මේ වචනේ තුල මම විශ්වාස කරනවා ඔබ ආශිර්වාද ලැබුවායයි. ඔබට ආශිර්වාද දවසක් මම ප්‍රකාශ කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඔබට යේසුස් පීඩයි.